මම කොහමද අයිබෝන් ඔයගොල්ලෝ හැමෝටම අයිබෝවන් සර්. ආයුබෝවන් සර්. හරි අපි නම් සූදානම් වෙමු අද දවසට අදාළ අපේ ප්‍රශ්න පත්‍ර පන්තිය වැඩ ආරම්භ කරන්න. කවුරුත් වීඩියෝ ඔන් කරන්න එපා. වීඩියෝ ඔෆ් කරලා අපි පන්තිය කරා යමු. නමුත් ඔයගොල්ලෝ හොඳ අවධානයෙන් පන්තිය තුළ රැඳී ඉන්න ඕනේ. විශේෂයෙන්ම රේස් හෑන්ඩ් කරන්න කියලා හරියට රේස් හෑන්ඩ් කරන්න ඕනේ. හැමෝගම මේ ටියුට් එක ළඟ තියෙනවා නේද? ටියුට් එකේ තියෙන රේස් හෑන්ඩ් කරන්න ඉස්සෙල්ලාම මේ ටියුට් එකේ තියෙන කට්ටිය රේස් හෑන්ඩ් කරන්න. මම කරමු. මේ ටියුට් එක ළඟ තියෙන කට්ටිය රේස් හෑන්ඩ් කරන්න. right very good. ගොඩක් ළමයි ගාව ටියුට් එක තියෙනවා. ටියුට් නැති අය නම් ඉන්න විදියක් නෑ පන්තියේ. මොකද මේ ටියුට් එක අපි ඔයගලන්ට දුන්නේ දෙසැම්බර් මාසේ. right මේක දෙසැම්බර් මාසේ ඔයගොල්ලෝ ලබා දීපු ටියුට් එකක් නිසා කවදාවත් ටියුට් එක නැති වෙන නම් විදියක් නෑ. එහෙම නේද? ඔව් සර්. okay. හරි එහෙනම් අපි ඉක්මනින්ම පාඩමට පිවිසෙමු. දීපිටි අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පේපර් ක්ලාස් එකේ දෙවෙනි සතියේ අදාළ වීඩියෝ එක. ඒ නිසා ඔයගොල්ලෝ හැමෝම යන්න පිටු අංක 11. හැමෝම ගමන් කරන්නේ පිටු අංක 11. මොකද මේ යමු පිටු අංක 11ට. ඒ උත්තරේ පිටු අංක 11. යන උත්තරේ පිටු අංක 11. හරි. low hand මොකද පහළ දාන්න. උත්තරේ පිටු අංක 11 අපි. හරි. ඔයගොල්ලෝ මතක තියාගන්න අද දවසේ අපි දෙවෙනි සතියට අදාළ වීඩියෝස් තමයි සාකච්ඡා කරන්නේ. ඒ නිසා දෙවෙනි සතියට අදාළ වීඩියෝස් කතා කරද්දී මේ දෙවෙනි සතියට අදාළ පේපර් තුනම ඔයගොල්ලෝ මෙහෙම කරලා තියෙනවා. දෙවෙනි සතියට අදාළ පේපර් තුනම කරලා තියෙනවා. ඒක තමයි ලකුණු දාන්න පුළුවන්. ඒක ඕගොල්ලෝ මේ මැත්ස් ටුඩේ පොත ඇතුලේ කරන්නේ හරියට දාන එකයි ලකුණු දාන එකයි විතරයි. වෙන කිසි දෙයක් ඕගොල්ලෝ කරන්නේ නැහැ. හරි නේද? ඊට පස්සේ හොඳට මතක තියාගන්න ඊට පස්සේ අපි මේ ලියන පොත තුළ තමයි සියලුම විෂය කරුණු ලියා ගන්න ඕනේ. ඒ නිසා ඕගලන්ගේ ලියන පොතට සමාන ස්ක්‍රීන් එකක් මම ඕගලන්ට ෂෙයා කරනවා. එයන්ව අපිට පුළුවන් වැඩේ කරයි යන්න. ගොඩක් දරුවෝ පේපර්ස් කරලා තියෙනවා කියලා මට මැසේජ් දෙවලා තියෙනවා. ඒක හොඳ තත්ත්වයක්. මොකද පන්තිය පටන් ගන්න ඉස්සෙල්ලා තමයි පේපර්ස් කරලා තියාගන්න ඕනේ. ඒක කරන ළමයි තමයි මේ පන්තිය තුළ වැඩිම සාර්ථකත්වයකට යන්නේ. හරි මම එහෙනම් ඉක්මනින්ම වෙලාව නාස්ති කරන්න ස්ක්‍රීන් එක ෂෙයා කරන්නම්. බලන්න ඔබට ස්ක්‍රීන් එක ෂෙයා වෙන්නේ නැති කියලා මම හිතනවා. හරි හැමෝම ලියන්න උඩින්ම ලියන පොතේ උඩින්ම ලියන්න ගණිතයේ ප්‍රශ්න පත්‍ර පන්තිය. ගණිතයේ ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි මාසයේ දෙවන සති. හරි මේ දෙවන සති. ජනවාරි මාසයේ දෙවන සති. ඊපස්සේ ප්‍රශ්න පත්‍ර අංක 4. අද දවසේ කතා කරන්නේ අපි පේපර්ස් බුක් එකේ ප්‍රශ්න පත්‍ර අංක 4. ප්‍රශ්න පත්‍ර අංක 4. එතන යට දාන්න අද දවසේ තේමාව මේක සංඛ්‍යා තේමාවෙන් තමයි පේපරේ ඇදලා තියෙන්නේ. දාගන්න සංඛ්‍යා තේමාව. ඉතින් ඉවරෙච්ච ගමන් ඔයගලන්ට පුළුවන් සර් මේ ඉලක්කම තියෙද්දි රොමුකුත් අදින්නවද නෑනේ? නෑ රවුම් එක ඕනේ නැහැ. ඒ ඔක්කොම ඉවරෙච්ච ගමන් ඉලක්ක දාලා වෙන්න. ඉලක්ක දාලා වෙන්න. අනිත් ඉතින් අමාරු දෙයක් නෙවෙයි කියන්නේ. ඉලක්ක දාලා වෙන්න. හරියට පහලින් ලියන්න ඒ කොටස. පහලින් ලියන්න මම ඉලක්ක දාලා ඒ කොටස. පහලින් ලියන්න ඒ කොටස. ඊට ප්‍රශ්නාංක 1. දැන් අපි මේ වෙලාවේ ටියුට් එකේ කිසි දෙයක් කරන්නේ නැහැ. ටියුට් එකේ පැත්තකින් කියලා විතරයි තියෙන්නේ. අපි දැන් කරන්නේ මොකක්ද? තනිකරම ඔයගොල්ලොත් එක්ක මේ ලියන පොතේ ලියන සටහන තමයි මේ කරයි යන්නේ. දැන් මේ සටහන ලියන පොතේ අපි ලියන්නේ. අපිට කියනවා 0.5 වැඩි කරන්නලු 0.7. මේ වගේ වෙලාවට ලේසිම ක්‍රමය තමයි අපි මේකේ දශම නැහැ කියලා හිතාගෙන වැඩි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක භාග ලෙස ලියන්න. 10න් 5යි 10න්ම පිටාව කියේ 135. ඒ 10 වරක් 10 100යි 5 වරක් 35.
135 කියන්නේ 0.35. එයි එහෙම කියන්නේ. අපි දන්නවා දශම තුනේ පස්සේ ඉලක්කම් දෙකයි නම් එතන තියෙනවා 100 පංගුවක්. අපි දන්නවා 135 කියන්නේ 0.35. හරිද? එක ප්‍රශ්නයක් ඉවරනවා මම ගත්තාලා වෙන්න. එක ප්‍රශ්නයක් ඉවරනවා ගත්තාලා වෙන්න. අපොයිද අපි ඉන්නේ කියන පොත. ප්‍රශ්නාර්ථ දෙක. ප්‍රශ්නාර්ථ දෙකේ අපි අහනවා 8000න් 120ක් කීයද? හරි ලේසි. 8000න් කියද්දි 8000 වැඩි කරනවා අල්ලන්නේ කියලා වැඩි කරන්න කියලා 120. 8000න් 120. හරි ලේසි. එතකොට උද බිඳුවකට මේ බිඳුව කපන්න. මේ බිඳුවකට මේ බිඳුව කපන්න. 802කින් වැඩි කළාම 1600. එහෙනම් 8000න් 120ක් කියලා කියන්නේ කීයද දරුවනේ? කියන කට්ටියම 8000න් 120ක් කියන්නේ කීයද? 1600. 1600. very good. 1600. ඊට අපි යනවා ප්‍රශ්නාර්ථ තුනට. ප්‍රශ්නාර්ථ දෙකක් තුනකම මේ ගණන් වෙලි කරන්න ඕනේ. හරි? එහෙනම් දැන් අපි ලියන්නේ අපේ ලියන පොතේ CR පොතේ. ප්‍රශ්නාර්ථ තුනෙන් අපි අහනවා රුපියල් 850ක් පොත් පටලයක් එක මිල රුපියල් 10කින් නියම කිව්වේ. නව මිල ෂෙයා. රුපියල් 850ක් පොත් පටලයක මිල රුපියල් 10කින් නියම කිව්වේ. නව මිල. ඉතින් හදාගන්න රුපියල් 850ක් පොත් පටලයක මිල රුපියල් නෙමෙයි 110යි. දැන් මොකද වැඩගන්න සිද්ධිය? 850ක් විතර පොත් පටලයක් තියෙනවා. 850ක් වල මේ පොත් පටලයේ මිල 110කින් නියම කිව්වා දාලා. ඉංග්‍රීසියෙන් කියුවේ නෙමෙයි 110කින් නියම කිව්වා දාලා. හරි 110කින් නියම කිව්වා නව මිල. දැන් මිල කියන්නේ 850යි. අපි ඉහළ යනවා කොච්චරද? ඉහළ යාම 850න් 100ට 10ක්. හදන්න. ඒක පොඩි වෙලාවක් දෙන්න. 850න් 100ට 10ක් බලලා ඒන උත්තරේ 850 එකතු කරලා ඒක ගාලා උත්තරේ එනවා. හරි උත්තරේ. හරි. ඉතින් පොඩක් ගාලා වෙනස් කරපු නිසා පොඩි වෙලාවක් දෙන්න මතක කරලා රේස් යන්න කරා. නව මිල හොයාගන්න තියෙනවා. නව මිල හොයාගන්න පුළුවන් කට්ටිය අතුස්සයි. හරි ගෞස් බලමු අපි ඉස්සෙල්ලාම හොයාගන්න. දෙන්නේ ඔයාලා දිනවා very good. ඉතින් කරලා තියෙනවා. ඔව් කියන්නේ. සර් වෙනස් කරපු විදිහ ආයෙමත් කියන්න පුළුවන්ද? ඔව් 850ක පොත්පත් වලක් තියෙනවා 110කින් මිලියන නම් දාලා. 10කින් නෙමෙයි 110කින් තමයි මිලියන. 110කින් මිලියන යනවා. අපි ඉල්ලන්නේ 9 මිලියන. අපි 850න් ඉහළ යනවා 110ක්. 850 වැඩි කිරීම 110යි. යනවා මේ බිඳුවර මේ බිඳුව කපනවා මේ බිඳුවර මේ බිඳුව කපනවා. එපුවාම ඉහළ යන මිල රුපියල් 75යි. දැන් නව මිල බලන්න 850ට එකතු කරන්න ඕනේ 75. 850යි 75 එකතු කළොත් 825යි. අන්න නව මිල කීයද? 825. මේක ඉතා විශේෂ ගණන. හැමෝම ලියලා තියාගන්න. 850ට එකතු කරන 75 825. අපි යමු ලියන පොතේ ප්‍රශ්නාර්ථ 4. ලියන පොතේ අපි උත්තර ගන්න. අගේෂයන් දෙක වැඩි කිරීම තුන ආපහු දෙක වැඩි කිරීම තුන. එයාගේ වර්ගමූලය හොයන්න. මේ කොහොමද රේෂිම ක්‍රමයේ බලාගන්න. දෙක වැඩි කිරීම තුන කියන සංඛ්‍යාව දෙපාරක් තියෙනවා. එයාට වර්ගමූලය දාපුවා වර්ගයට වර්ගමූලය 1. අවසාන උත්තරේ දෙවරක් තුන කීයද? 6. අවසාන උත්තරේ 6. එහෙනම් මම මේ ගාන හදපු ලස්සන පිරිසුදු බව කොච්චරද කියලා බලන්න. මේ පිරිසුදුකම මේ
පිළිවෙල හැම ළමයි ගාවම තියෙනවා. ඒකම අවශ්‍යයි. මේ ක්ලාස් එකේ බලාපොරොත්තු වෙන්නේ හැමෝම ගාවම එක ප්‍රමිතියක් එක මට්ටමක් දීපින් අපි බලාපොරොත්තු. යමු ප්‍රශ්නාංක 5ට. ප්‍රශ්නාංක 5. සර් කලින් ප්‍රශ්නය ආයෙ කියලා දෙන්න පුළුවන්ද? ආයක අපි මේසි දානවා. දෙක වැඩි කිරීම තුන දෙපාරක් කියන නිසා දෙක වැඩි කිරීම තුන කියන එක දෙපාරක් කියන නිසා අපි දෙක වැඩි කිරීම තුන වගේ දෙන්නේ කියලා ලියනවා. වර්ගයට වර්ගමූලයක් කැපෙනවා. කැපුණාන් පස්සේ දෙක වැඩි කිරීම තුන ඉතුරු වෙනවා. ඒක 6යි. තේරුණාද? ඔව් සර්. හරි. අපි තව ගමන් කරමු විදිහට ප්‍රශ්නාංක 5. බස් රථයක් හතරෙන් එකක් මිනිස්සු ගමන් කරනවා. තවදුරටත් බස් රථයේ ගොඩියක් මිනිස්සු ගන්න 36යි. බස් එකක් තියෙනවා. මේ බස් එකෙන් දැනටමත් කීයක්ද? හතරෙන් එකක් මිනිස්සු ඉන්නවා. තව ගොඩ වෙන්න පුළුවන් හතරෙන් තුනකට. මේ හතරෙන් තුනක් කියලා කියන්නේ කොච්චරද? මගින් 36යි. තව මගින් ආසන තියෙනවා 36ක්. අපි හිතමු එන හතරෙන් එකක් දැන් පිටලා තියෙනවා. තව පිරෙන්න තියෙනවා කොච්චරද? හතරෙන් තුනක්. හතරෙන් තුනක් කියන්නේ 36යි නම් අපි ගන්නවා මුළු ගාන. මුළු ගාන කියන්නේ හතරෙන් හතරක්. එහෙනම් මොකද ගන්නේ? 36 ඉස්සෙල්ලාම බෙදනවා තුනේ. ඇයි හතරෙන් එකක් බලා ගන්න එක? 36 තුනේ බෙදුවා අපිට හම්බ වෙනවා හතරෙන් එක. ආපහු වැඩි කරනවා හතර. එතම ඕන අපි වරෝෂේ ලස්සන හදාගන්නවා. මුළු ගාන වෙන ඉස්සෙල්ලා මම මුලින්ම කරනවා හතරෙන් එකක් බලාගන්න. හතරෙන් එකක් කියලා කියන්නේ 36 බෙදීම තුන. 36 තුනේ බෙදුවා 12. නමුත් දැන් මුළු මගින් ගාන කොච්චරද? හතරෙන් හතරක්. හතරෙන් හතරක් බලන්න මොකද ගන්න? 12 වැඩි කරනවා හතරෙන් 12 හතර කියලා 40. එහෙනම් මේ බස් රථයේ රැගෙන ආයේ මුළු මගින් ගන්න කියේ 48ක් කියලා ගන්න පුළුවන්. මේ බස් රථයේ ගමන් කළේ මුළු මගින් ගන්න කොච්චරද? 48ක්. හොඳටම තේරෙනවද? 40. ඔව් සර් තේරෙනවා. හොඳට පැහැදිලිව ලස්සන හදන්න. හරිද? අපි තව ඉදිරියට ගමන් කරමු ජීවිතේ. ඊට ඕගොල්ලෝ හැමෝම B කොටස. මේ පේපර් එකේ මොන කොටසද? B කොටස. පළවෙනි පේපර් එකේ B කොටස. සර් කලින් එක ටිකක් පෙන්වන්න පුළුවන්ද? හරි. ඉතින් මොනවා ලියාගන්න බැරුවියෝ තත්කාල ස්ක්‍රීන්ෂොට් එකක් දාගන්න. හරි සර්. ගමන් කරමු ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6. ඊකොල්ස් ප්‍රශ්නාංක 1 සමාවෙන්න. ඊකොල්ස් ප්‍රශ්නාංක 1. සුළු කරන්න කියලා ගානක් දීලා තියෙනවා අපිට. ඍණ 8 වැඩි කරන්නලු ඍණ 3 විදන්දලු 6. ඒක තමයි මුද්දම ගාන. ඉස්සර උඩිලක්කන්ති ගොඩි කරන අටවරක් 24 හැබැයි ධන. ඇයි ධන වෙන්නේ? අපි දන්නවා ඍණ සංඛ්‍යාවක් වෙනෙන් වැඩි කරොත් එන්න උත්තරේ මොකක්ද? ධන කියලා අපි දන්නවා. දැන් මොකද්ද? කියන්නේ ධන. වන. ඊට පස්සේ යට ඉන්නව කවුද? 6. යට ඉන්නව කවුද? 6. 24 6න් බෙදුවොත් 4යිනේ. අවසාන උත්තරේ මොන හතරද? ධන 4යි. අවසාන උත්තරේ ධන 4යි. හැදෙන්නේ දරුවනේ. හරි. ඔව් සර්. B කොටසේ ප්‍රශ්නාංක 1 B කොටස සිම්පල් B. නෑ B කොටසේ අර ප්‍රශ්නෙන් පස්සේ හරි ඉගහලා වෙන කරනවා දෙන්නුන්නේ නැහැ. හරි ඉඳන් අවශ්‍ය නැහැ B කොටසේදී. තාන හදාගන්න විතරයි තියෙන්නේ. XY Z යන තිදෙනා අතර දෙල්ගිරි තොගයක් බෙදාගන්න ලද්දේ x y අතර දෙකාණු එක අනුපාතයේ තුන්දෙනෙක් ඉන්නවා x y z. දෙල් බෙදලා තියෙනවා පාළුවට අතරේද x y අතර දෙකාණු එක අනුපාතය. y හා z අතර තුනාණු දෙක අනුපාතය. දැන් මේ පළවෙනි කියවනේ මේ දෙන්නේ. ඒක තේරුම් ගන්න පුළුවන් මහා මාරුදයක්. x y අතර බෙදලා තියෙන දෙකාණු තියෙනවා. y අකුරයි z අකුරයි අතර බෙදලා තියෙන තුනාණු දෙක. තුනාණු දෙක. එතකොට ළමයින්ට පැහැදිලිව පේන්න ඕනේ මේ නැද ඉන්න ඉලක්කම් දෙක සමාන වුණා නම් හරි. හවුද මෙන්න මේ දෙන්නේ. මේ දෙන්නව සමාන කරන්න ලේසිම ක්‍රමය මොකක්ද? මෙන්න මේ පළවෙනි දෙකාණු එක කියන එක්කෙනාගේ ඒ අනුපාතය අපි තුනෙන් වැඩි කරනවා.
උදාහරණයක් කියන්නේ දෙක වැඩි කරාම 3යි. ශික්ෂා ක්‍රමය. එක වැඩි කරාම 3යි. මේ අනුපාතය වෙනස් කරලා අපි මේ අනුපාතය එහෙමම ලියමු. 3 2. දැන් මැදින් ඉන්න දෙන්න සමානයි. එවිට අපිට ගන්න පුළුවන් මොන අනුපාතයද? සංයුක්ත අනුපාතය ලියා ගන්න. සංයුක්ත අනුපාතය වෙන්නේ 6යි 3යි 2යි. ඇයි? 6යි. හොඳට බලන්න. 6යි 3යි 2යි. ඉතින් මැදින් ඉන්න දෙන්නම සමාන කරලා. මම නැවත වතාවක් පැහැදිලි කරන්න මේ ගාන ලස්සන ගානක් එක. ඒ ගානයේ විශේෂත්වය තමයි x සහ y අතර අනුපාතය ගන්න. x y අතර අනුපාතය 2 අනුව y z අතර අනුපාතය 3 අනුව. නමුත් මේ මැදින් ඉන්න දෙන්න සමාන නැහැ. මැදින් ඉන්න දෙන්න දිහා බලපුවාම පේනවා මෙතන අනුකූලතාවයක මම පාටින් කොටක් අයියක් කියලා දෙන්නම්. නැත්නම් මෙයාගේ ධන එක තියෙනවා මෙයාගේ දැන් සෙට් වෙන්නේ නැහැ. අපි උමනාවනේ මේ දෙන්නම මොනවා කියන්නේ. දෙන්නම සමාන කරා. ඒ නිසා මම තුල්‍ය අනුපාත දැන්නේ පළවෙනි අනුපාතය වැඩි කරලා තුන. දෙකාණු එක කියන එක කියනවා ප්‍රේමලි ග්‍රාම් 6 අණු 3යි. නැද දෙන්න සමානයි. සංයුක්ත අනුපාතයේ මුලින්ම ඉන්නේ කවුද? 6. ඊගාවට ඉන්නේ කවුද? 3. ඊගාවට ඉන්නේ 2. 6 3 2. එහෙනම් සංයුක්ත අනුපාතයේ 6යි 3යි 2. සංයුක්ත අනුපාතයේ 6යි 3යි 2. ඊගාවට කියනවා අංක 2. අංක 2. x ලැබුණු දෙකේ ගණන 30යි. x ලැබිලා තියෙන දෙවිඩි 30යි. අපි x ට 30යි ලැබිලා තියෙනවා. අපි අනුපාතකව ගත්තොත් අනුපාත කොටසක් ලෙස ගත්තොත් x ට ලැබෙන අනුපාත කොටස් ගන්න කීයද? 6යි. ඒක අනුපාත කොටස් 6ක් කියලා කියන්නේ දෙවිඩි 30යි. එහෙනම් ටක්කල අනුපාත කොටස් එකක් බලමු. අනුපාත කොටස් එකක් බලනකොට කරන්නේ 30 බෙදෙනවා 6යි. 6ෙන් බෙදුවම කීයද? 5යි. එහෙනම් අපි දන්නවා අනුපාත කොටස් එකක් කියලා දෙවිඩි 5යි. අනුපාත කොටස් එකක් කියන්නේ දෙවිඩි 5යි. මම ආයෙ කියන්නම්. x ට ලැබෙන අනුපාත කොටස් ගන්න 6යි. ඒ කියන්නේ අපි දන්නවා x කියන කෙනාට කෑලි 6ක්. මොනවාරි කමන්නේ ගිහිහරි කෑලි හරි මොනවාරි 6ක් හම්බ වෙනවා. ඒක අනුපාත කොටස් 6ක් කියලා කියන්නේ දෙවිඩි කීයද? 30. එකක් බලන්න මොකද කරන්න ඕනේ? 30 බෙදන්න ඕනේ කියන්නේ 6යි. 30 6ෙන් බෙදුවොත් කීයද? 5යි. එහෙනම් අනුපාත කොටස් එකක් කියන්නේ හොඳට තේරුම් ගන්න දෙවිඩි කීයද? 5. අනුපාත කොටස් එකක් කියන්නේ දෙවිඩි 5යි. දැන් අපි බලනවා y ට z ලැබුණු දෙවිඩි ගන්න වෙනම සෑය. එහෙනම් මට කියන්නේ y ට හම්බෙන්නේ කී y ට අනුපාත කොටස් 15යි. z ට අනුපාත කොටස් කීයද? y ට අනුපාත කොටස් 3යි z ට 2යි. 2යි. හරි අපි බලමු එකක් කියන්නේ අනුපාත කොටස් එකක් කියලා කියන්නේ දෙවිඩි 5යි නම් අනුපාත කොටස් 3ක් බලනකොට ගන්න 5 වෙනි කරනවා 3ෙන් රස කිව්වා වගේ y කියන්නේ දෙවිඩි 5යි. z කියන එකට හම් වෙනවා 5 වැඩි කිරීම දෙන්න දෙවිඩි 10යි. 10යි. හරියට ලස්සනට මේ ගාන හදාගන්න. ගාන හදන ක්‍රමය තමයි මෙතන වැදගත් වෙන්නේ. ඒනෝනේ පුංචි තිබ්බ ලොකු ගානක් නෙවෙයි. හොඳට අර සංකේත y එකට එහා පැත්තේ මොකද අනදානුද? මොනවද? අර y එකට එහා පැත්තේ අර ඊට තියෙන්නේ. ඔව් ඒ මොකද සෙනේ තියෙන්නේ අන කියලා තියෙන්නේ. සංයුක්ත අනුපාතය. හරිද? අනුපාත දෙක ලියා ගන්න දරුවනේ. මොකද මිස් කෙනෙක්ගේ ලියන හොඳට පැහැදිලිව පේනව නේද? ඔව් සර්. ඔව් සර්. එහෙමයි. ඉවරයි සර්. එහෙමයි. ඉවරයි සර්. very good දරුවනේ. තාපන දත්තය. අපි යනවා රෝම ඉලක්කම් තුනට. C අපේ. C කොටස. මේකේ C කොටස තමයි ලීටර් 800ක තාර ටැංකියකින් ලීටර් 800ක තාර ටැංකියකින් 120ක ප්‍රමාණය භාවිතයට ගන්නා ලදී. ඉතිරි තාර ප්‍රමාණය ප්‍රතිශතයක් දක්වා. අපි 20 පාවිච්චි කරන ඉතිරි තාර කියේ. ඉතිරි තාර 180 ලේසි කරා. ඉතිරි තාර ප්‍රමාණය ප්‍රතිශතය 180. ඉස්සෙල්ලා පාවිච්චි කරන දවසක් තියෙනවා.
ඊගාට කියනවා ප්‍රොමිලක් කන්ට්‍රික්ට සුචිදා සිසිල් වීම ලීටර 1යි ලීටර 1 සිසිල් වීම ලීටරයෙන් 80ක් පානය කළා නම් සුචිදා පානය කළේ ලීටර 0.4යි පායන වැඩිපුර බීම ප්‍රමාණය පානය කළේ දෙදෙනාගේ කවුද? සුචිදා බීම ලීටර 1න් සුසිලා. කවුද කියන්නේ සුසිලා අපිට ලීටර මිලිලීටර 1000 ඒකෙන් 80 ඒ වෙලාවයි දන්නවා 80ක් කියලා කියන 800 මෙයා මිලිලීටර කොච්චරද පාවිච්චි කරන්නේ මිලිලීටර 80ක් බීනකන සුසිලා හරි තව කෙනෙක් ඉන්නවා කවුද අනිත් කෙනා සුසිල් ඒ වීමත් සිසිල් නමුත් මේක බීනකේ සුසිල් දැන් ඉන්නවා සුසිලා මරුණානේ තෝගේ වචන තියෙනවා 0.4යි 7යි 5යි කියන්නේ මිලිලීටර 400ක් තමයි එතන මිලිලීටර 400ක් තමයි කවුද කියන්නේ කියන්නේ වැඩිපුර බීම පානය කළේ දෙනාගෙන් කවුද වැඩිපුර පාවිච්චි කළේ කවුද වැඩිපුර භාවිත කරලා තියෙන්නේ සුසිලා යනෝද තමයි වැඩියෙන් දීලා තියෙන්නේ ඒවා නේද වැඩිපුර පානය කළා තියෙන්නේ කවුද ළමයි මිලිලීටර කියන්නේ සුසිලා මිලිලීටර 800. මිලිලීටර 800ක් පාවිච්චි කරන්නේ සුසිලා මොකද තේරුණාද ළමයි ඔව් සර් තේරුණා. ගොඩක් වැදගත් වෙන්නේ මේ ගණන් හරියට ලස්සනට ලියා ගන්න ඕනේ. right ඉතින් අපි කරමු. ලකුණු සටහන් කරගමු ඉස්සෙල්ලාම යන්න ඔයාලගේ ටියුට් එකට. බලන්න ටියුට් එකේ බලන්න පළවෙනි ගානට ආවත් තියෙන 0.5 ප්‍රශ්න දෙකක්. ඊට පස්සේ 120ක් වෙන 1600 ලකුණු දෙකක්. ඊගාන විතර 75ක් එකතු කරලා මේ උත්තර ගන්න තිබ්බොත් තව ලකුණු දෙකක් හම්බ. සුළුකල 6 ලබා ගත්ත ලකුණු දෙකක්. ඊගා එකේ මුළු ප්‍රමාණය හොව ලකුණු දෙකක්. දාන්න රවුන්ඩ් කරලා 10 කීයද? කවුරුද දාන්න 10 කීයද? ඒ පහළ දී කොටසේ පළවෙනි එකට ලකුණු දෙකයි. දෙවෙනි එකට ලකුණු දෙකයි. සංකීර්ණ අනුපාතය වුණා. ඊගායකට දෙකයි. ඊගායකට දෙකයි අවසානයකට දෙකයි. ලේසි ලකුණු දෙකේ කැලි පහක් යනවා. එතන 10ක් කියලා දාන්න. පටන් ගන්නකොට දැන් බලන්න පටන් ගන්න ඉස්සෙල්ලා 10 මිනිත්තු තියෙනවා. මේ කොටසට 10ක් කියලා ඔයගොල්ලන්ගේ සර් 10ක් කියලා එකතු 20ක් කියලා දාන්න. මේ කොටසට 10ක් කියද්දි කියලා බලන්න. 10න් 8ක් 8ක් කියලා දාන්න. 10 කියලා දාන්න. සර් කොටසට 10ක් කියලා දාන්න. උදාහරණයක් විදිහට ඒයි බීට දෙකම 8යි 6යි කියන්නේ. එතන 20න් 14. ඒක මේ වැඩි උත්තරේ වැඩි කරන්න පයි. 20න් 14 කියන්නේ 170ක්. එයි. ඔයගොල්ලෝ දන්නවා 6යි සමාන කරගත්තොත් මුල් විභාග දෙකෙන් ගත්තොත් 100න් 70ක් එනවා. 20න් 14ක් කියන්නේ 100න් 70ක්. සර් තුන්වෙනි ඒ කොටසේ තුන්වෙනි ප්‍රශ්නෙට මේ අර හදාගත්ත එකට මොකද කරන්නේ? ඒකට ලකුණු නෑ නේ සර් අපිට. ඇයි හදාගත්ත එක හදන්න මම වෙලාව දුන්නානේ උගලන්ට. වෙනස් කරපු එක හදන්න වෙලාව දුන්නානේ. හරි ඒ නිසා හරි උත්තරේ තමයි ලකුණු දෙකක් දෙන්නේ පුතේ. හරිද? හරි නේද? right. මේ ලකුණු සංඛ්‍යාව කීයද කියලා ඔයගලන්ට වෙබ්සයිට් එකේ ඩිජිටල් ප්‍රතිවාර්තා අපි ඔයාලට ඇක්ටිව් කරාම ඔයගොල්ලෝ කරන්න ඕනේ. හරි. මොකද ලියන්න අලුත් ප්‍රතිචෝකී. ගණිතයේ ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි මාසයේ දෙවන සතිය. ප්‍රශ්න පත්‍ර අංක 5. ප්‍රශ්න පත්‍ර අංක 5 තේමාව බවට පත් වෙන්නේ සංඛ්‍යා නැහැ. සංඛ්‍යා නැහැ තේමා. ඊට මේ විගත් ගාලා වෙන්න කරා. විගත් ගාලා වෙන්න කරා. ගණිතයේ ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි මාසයේ දෙවන සතිය ප්‍රශ්න පත්‍ර අංක 5 සංඛ්‍යා නැහැ තේමාව ඉතිපාලි
කියන්නේ ඒ කොටස. ඒ කොටස ගන්න රැකිලා. ඒ කොටස කියලා ලියලා ගැටින් ගන්න. ඔයගොල්ලෝ ස්ක්‍රීන් එකේ පේන අඩුවක් තියෙනවා මොකක් හරි. කොටස කියන තාම ලියුන්නේ නැද්ද? නෑ සර්. ඒ කොටස කියවුණා සර්. සර් ඔව් සර් ගිය සතියේ සෙෂන් එකේ රෙකෝඩ් එක ගන්න කොහොමද සර්? නම්තර රෙකෝඩින් ගන්න විදිය ගැන දන්නේ නැත්නම් ඔයගොල්ලෝ මට මැසේජ් එකක් දාන්න සර් රෙකෝඩින් ගන්න විදිය ගැන මාව දැනුවත් කරන්න කියලා. මගේ අංකයට 0.85 839 අංකයට මට මැසේජ් එකක් කරන්න. සර් මට රෙකෝඩින් ලබා ගන්න ක්‍රමය ගැන දැනුවත් කරන්න කියලා. එතන මම රිප්ලයි එකක් දෙනවා ඔයාලට එවන්නම්. හරි සර්. අපි ගමන් කරන අද දවසේ දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ නමුත් ඔයාලගේ පස්වෙනි පේපර් එක ප්‍රශ්න අංක 5 4 3 2 9 8 9 5 4 5 අපේ යන මේ මාත්‍ය මධ්‍යස්ථ වෙනම සොයන්නේ. මේ මාත්‍ය කියන්නේ මේ ව්‍යාප්තිය වැඩිම වාර ගණනක් කිව්වේ. මධ්‍යස්ථ කියන්නේ හරිම දෙන්නේ. කවුද මේ කියන මාත්‍ය? වැඩිම වාර ගණනක් කිව්වේ ඉලක්කම මොකක්ද? ආ පහේ ඉලක්කම. හරියට මාරු. මේක වැඩිම වාර ගණනක් කිව්වේ ඉලක්කම ඉන්නේ 5. වැඩිම වාර ගණනක් කිව්වේ ඉලක්කම මෙතන 5 ඉන්නවා. මෙතනත් 5 මෙතනත් 5. මාත්‍ය 5. මධ්‍යස්ථය ලියන්න ඉස්සර අපි මේ සම්පූර්ණ සංඛ්‍යා ටික පොඩි කියන ලොකු එකට ලියන්න ඕනේ. කවුද මෙතන ඉන්නේ පොඩි ඉලක්කම? එක නේද? දෙක ඊට තුනේ ඉලක්කම දෙපාලා. හතරේ ඉලක්කම දෙපාලා. ඊගාට පහේ ඉලක්කම තුන් පාලා. හයේ ඉලක්කම තිබුණේ නැහැ මට මතක ආපස්සට. අටේ ඉලක්කම කීපාලා දෙක පාරයි. නවයේ ඉලක්කම දෙපාරයි. මල්ලි වහරගෙන බලන්න. ඉලක්කම් ගන්න වුණාම 2යි 4යි 6යි 8යි 10යි 11යි 2යි 4යි 6යි 8යි 8යි 10යි 11. මධ්‍යස්ථ බලන්න ඕන වමෙන් ඉස්සයි දකුණින් ඉන්නේ කියන කපන්න. වම දකුණ. වම දකුණ. වම දකුණ. වම දකුණ. අන්තිම ඉතිරිම එකක්. අන්න මධ්‍යස්ථයේ පහ. නම් මේකේ මාර්ගයක් පහයි මධ්‍යස්ථයේ පහයි. ඒක කියනවාද? ඔව් සර් ඔව් සර්. හරියට මතකයෙන් කියන්නේ මාතේ කියන්නේ කවුද? වැඩිම වාර ගන්න ප්‍රකාශිත වැඩි වාරක ප්‍රකාශ ඔව් මධ්‍යස්ථ කියන්නේ හරියට පිට ඉලක්ක. තේරුණාද? ඔව් සර් ගමන් කරමු. ප්‍රශ්නාංක 2. සිසුන් 5 දෙනෙකුගේ මධ්‍යන බර. සිසුන් 5 කිලෝ 60. සිසුන් 5 දෙනාගේ මධ්‍යන බර සිසුන් 5 දෙනාගේ මුළු බර අහන්න. මුළු බර හොයන්න ඕන ලේසි. එක ළමයි කිලෝ 60යි නම් ළමයි 5 දෙනාට කිලෝ 300. හොඳට තේරෙනවද? එක ළමයිගේ බර ආසන්න වශයෙන් සාමාන්‍ය අපි ගත්තොත් එක සිසුවේ බර කිලෝ 60යි. දැන් මුළු බර බලන්න මොකද කරන්නේ? 60 වැඩි කරනවා 5. තේරුණාද ඔබට රිමෝට් එක? ඔව් සර් සිසුන් 5 සර්. දෙනෙකුගේ මධ්‍යනේ කියන පොඩක් ඉන්න. සර් ඔව්. මේක පොතේද කරන්නේ? ඔව් පොතේ කරන්නේ. හා සර්. ඔව් සියල්ල පොතේ තමයි අපි ලියන්නේ. පොතේ ඔක්කොම ටික ලියලා ඉවරලා අන්තිමට තමයි පේපර් ක්ලාස් එකේ කියුට් එකට අපි හරි වෙලට දාන්නේ. එනවාද පුතාට? හරිද නේ අර? එනවාද නේ අර? හරි ප්‍රශ්නාංක 3 පාත සංඛ්‍යා ව්‍යාප්තිය මධ්‍යස්ථ ශ්‍රේණි. සංඛ්‍යා කින් කලින් 15 10 12 8 20 3 7 19 16. හරි. මේක ආරෝහණ පිළිවෙල ලියලා තොස්සන්. ආරෝහණ පිළිවෙල ලියලා තොස්සන් බලන්න. ආරෝහණ පිළිවෙල කියන්නේ පොඩි කියන ලොකු එකට ලියන්න ඕනේ. එහෙමයි. සමහර දරුවෝ බොහොම වේගෙන් ලියනවා. මම මේ කියන්නේ කියුට් එකේ ලියන්න ඕනේ. කියුට් එකේ නෙමෙයි පොතේ ලියන්න ඕනේ. කවුද මේකේ පොඩි මිනිහෙක් කෙනා 8 ඊගාවට 10 ඉලක්ක වෙනවා.
පොඩි අක්ක තුන නේද ළමයි? ඔව් සර්. 3 7 ඊගාවට 8 ඊගාවට 10 11 12 ඉන්නවා 13 14 15 ඉන්නවා 16 ඉන්නවා 17 18 19 ඉන්නවා 1යි 4යි 6යි 7යි 9යි 1යි 4යි 6යි 7යි ඉලක්කම කවුනේ එතම 20 මධ්‍යස්ථ ආන නිසා වමෙන් එකයි දකුණෙන් එකයි කියලා කපන්නේ කපමු වම 12යි. දකුණු වම දකුණු වම දකුණු වම දකුණු හරි බෙදුන්නේ කවුද මධ්‍යස්ථයේ 12 මධ්‍යස්ථයේ කියන්නේ මධ්‍යස්ථයේ කියන්නේ 12 12යි. මධ්‍යස්ථයේ 12 යමු ප්‍රධාන ප්‍රශ්නාංක 4ට ප්‍රධාන ප්‍රශ්නාංක 4 හතරවෙනි දානවා E සමානයි ඍණ 3 වන විට තුන වරහණක් දික්කදානෙහි අගයශය මෙතන අපි බලමු තුන වරහණ දෙකට එකතු කරන්න ඕනේ ඍණ මෙතන දාන්න ඉන්න අපිට මොන වරහණක්ද කියන්නේ සංගල වරහණ වදාන සංගල වරහණ අපි දෙකට එකතු කරන්න ඕනේ ඍණ හරිද පරිස්සම් වෙන්න ඕනේ දෙකට ඍණ 3ක් දුන්නොත් කීයද ඍණ 1 දෙකෙන් 3ක් අඩු කරනවා කියන එක දැන් දෙකට එකතු වෙනවා නේ ධන දෙකේ ඉඳන් ඉන්ටර්නු ධන දෙකේ ඉඳන් ආපස්සට 3ක් ගියොත් මොන එකයිද ඍණ 1යි ඍණ 1 වැඩි කරන්න ඕනේ අපි 3 ඍණ 1 3 වැඩි කරොත් කියන්නේ ඍණ 1 3 වැඩි කරොත් කීයද ලවයි ඍණ 3යි. කියන්නේ නේ ඔක ඍණ 1 3 වැඩි කරොත් කීයද ඍණ 3යි ඍණ 3යි. ඒ ගාන වැදගත් ගණන් ලියා ගන්න ඍණ 3යි. ඊට පස්සේ අපි යමු ප්‍රශ්නාංක 5ට. ප්‍රශ්නාංක 5. අපේ ශ්‍රේණි සිසු හයදෙනෙකු අතර පවතින මධ්‍යම ස්කන්ධය 37යි. උප කණ්ඩායමේ කිලෝ 40 ස්කන්ධය එකතු විට මධ්‍යම ස්කන්ධය. ඒ ළමයි 6 දෙනෙක් කිම ස්කන්ධය කියන්නේ 37යි. ඒ විට 6 දෙනෙක් ස්කන්ධය 37යි කියන මෙටි කරලා බලන්න. කිලෝ කීයක් වෙනවද මේ 6 දෙනාට? මේ 6 දෙනාගේ බර 6 වරක් අතර 24න් 4 දාලා දෙයක් තිබුණේ 6 වරක් 18යි 2යි 20යි. මේ තමයි 6 දෙනාගේ බර කිලෝ 207. අලුතෙන් එක්කෙනෙක් ඉනවා ඒකගේ බර කියන්නේ කිලෝ 40. පරිබඩි කෙවිලා ඉන්නේ. මේ 207 නිකුත් කරනවා කියන්නේ 40. ඒ මුළු ස්කන්ධ දෙනවා කොච්චරද? 245. ඒ දරුවනේ මුළු ස්කන්ධයේ 245 නේද? ඔව් සර්. සිස්ටමිකේ මැදේ. ළමයි හතක් ඉන්නවනේ. සිස්ටමිකේ මැදේ බලන්න ඕන නම් 245 බෙදන්න ඕනේ. අපේ අයි. ඔක්කොම සිස්ටම් ඉන්නවා කියන්නේ. ඔක්කොම සිස්ටම් දැන් හයක් නෙමෙයි හපක් ඉන්නවා. ඔක්කොම සිස්ටම් හපක් තියෙනවා. හයපලක් කියන ඔක්කොම සිස්ටම් කීයක් ඉන්නවද? ඔක්කොම සිස්ටම් හපක් තියෙනවා. හොඳටම තේරෙනවද ළමයි? එතකොට සිස්ටමිකේ තියනවා සිස්ටමිකේ මැදේ ස්කන්ධ 245 විදුවම් 24 හතේ තුනයි අපුදු 35 හතේ පහයි සිස්ටමිකේ මැදේ ස්කන්ධය කියනවා කිලෝග්‍රෑම් 35යි. කිලෝ 35 ස්කන්ධය කිලෝග්‍රෑම් 35 කිලෝග්‍රෑම් 35 උදේට දෙනවද? ඔව් සර්. හරි. අපි ඔය ගමන රසපාඩ පැනන ලකුණු දාලා ඉන්නේ. ඒ කොටස ලකුණු දාලා ප්‍රතිපෑන ගන්න. ප්‍රශ්නාංක 1ට වාක්‍ය මධ්‍යස්ථව ලකුණු දෙකයි. ප්‍රශ්නාංක 2ට සිසුන් 5 දෙනාගේ බර මුළු බර ගත්තොත් ඉංග්‍රීසි ගත්ත ලකුණු දෙකයි. ඊට මැදේ හෙව්ව ලකුණු දෙකයි. හරි. ඊට ආදේශ කරපු කෙනා දෙකයි. අවසාන කෙනා දෙකයි. සායන් කීයද දාන්න. ඒ ඉස්සෙල්ලා අපි යනවා B කොටස. ඊට උඩින්ම B කොටස.
B කොටසේ ප්‍රශ්නාංක එක. B කොටසේ ප්‍රශ්නාංක එකේ තියෙන්නේ අපිට බොහොම පැහැදිලිව තේරුම් ගන්න ඕන ගාන. ඒ තමයි මොකක්ද කියන්නේ. ඒක අපිට සිද්ධ වෙනවා වෘත්ත පත්‍රයකට දාන්න. ඔක්කොම ඉස්සරහට ලියන පුතේ සංඛ්‍යා කියා ගන්න තියෙනවා. ඉතින් 10 දෙනෙක් අදාළත් කරුණානේ දාගන්න ඉතින් 20ක් කියලා. එනිම හතරවරක් පහ 20ක්. ඉතින් 20ක් හරි. 55 80 30 80 20. 49 54 98 99 50. 28 29 25 27 30. 27 30 42 99 terus සංජය කියලා ගන්න. ලබාගත් ලකුණු ගාන මෙතන. හරිද? ඊට පස්සේ පළවෙනි අපි යන අඩුම ලකුණ වැඩිම. අඩුම වැඩිම. 99 වැඩිම සංඛ්‍යාව කවුද? අඩුම 20 අඩුම තියෙන 20 වැඩිම තියෙන 99 99. අඩුම වැඩිම. ලකුණු ලකුණ පරාසය ඉන්න ඊගාව. පරාසය සමානයි 99 අඩු කරනවා 20. එයි. වැඩිම ලකුණු වලින් අඩුම ලකුණු අඩු කරනවා. වැඩිම ලකුණු 99 20ක් අඩු කරනවා. අඩු කළා කියන්නේ. ඇත්තටම නේද? ඔව් සර් ඔව් සර්. ඊට පස්සේ පරාසය ගත්තා අපි කියන්නේ 79. අසන ගානේ ඊගොල්ලෝ මෙතන අපිට කියනවා මේකට පරාසය රෝගියක් පත්තු මුන්ත පත්‍රයක අත්වත් කරන්න. ඒක විතරයි. දාව රෝගියක් පත්තු මිත පැත්තක මුන්ත අනිත් පැත්තේ පත්. මුන්ත පත්. මුන්තේ පැත්තේ දාන්නේ මූලික ඉලක්කම් විදිහට අපිට පැහැදිලිව දැක්කා. අඩු ඉලක්කම් කියන්නේ 20. වැඩි ඉලක්කම් කියන්නේ 99. අපි දානවා මෙතන ඉස්ලාම් කියනවා ඔව් ඒක දාන්නේ දෙකක් එක්ක ඉස්ස 39 40 50 හරිද එහෙනම් අත්ත ගන්න දැන් අවේකුත් තියෙනවා 90 ගණනුත් තියෙනවා ඔව්නේ මොකද ආයිද 90 ගණනුත් තියෙනවා සර් ඔව් අනුගමන තියෙනවා තමයි ඒ වෘත්තපත්යේ දිගට වෙනවා එතකොට අපි පරිස්සම් වෙන්න ඕනේ දැන් අපිට ඉලක්කමක් ගන්නකොට කපලා ගන්න 55 කැපුවා ආකෙලි පාදෙන්නේ එකයි පාදෙන්නේ අවශ්‍යයි ඊගොඩ අසුබ කැපුවා 8 කිලින් දිගට ඉහළ කැපුවා 3 කිලින් දිගට ඊපස්සේ අසුබ කැපුවා 8 කිලින් දිගට 20 කැපුවා 2 කිලින් දිගට 49 කැපුවා 4 කිලින් 9 ගන්න 54 කැපුවා 5 කිලින් 4 ගන්න අනුවට රවුම් මේක උගව ඊපස්සේ 50 38 50 38 ඉවරයි ඒවයි 96 39 හරිද ළමයි 96යි හරි සර්. 96 39 වගේ ඔව් සර් 96 39 ඒකේ නියම මොකද අපි කියන්නේ මොනවද වෘත්ත පත්තු සදා
මේ මාත්‍ර ලකුණු තුනක්. කවුරුද වැඩි වාර ගණන් කියන්නේ අක්කෝ? 30 කවුද ළමයි මාතේ? 30යි මාතේ 30යි. මේ සංඛ්‍යා ව්‍යාප්තියට වැඩි වාර ගණන් කියනවා අපි කියන්නේ මාතේ. මේ මාතේ නම අපි කියන්නේ 30. අරිකාවුන් පදතිමාන 70ට වැඩි. නමුත් පාඨමාලාව සඳහා දෝරාගන්නේ නම් ඊට සුදුසුකම් ලැබෙන සිසුන් ගණන කීයද? 70ට වඩා වැඩි සිසුන් ගණන පිළිසෙන්නේ. කීයද? 5යි. සිසුන් කීයද 70ට වැඩි? 70ට වැඩි. මේක කියන්නේ 70ට වැඩි සිසුන් ගණන කීයද? 5යි 5යිද? අනිත් වාක්‍යයෙන් ඔව් 70ට සර්, 5යි නේද? ඔව්. මේ ගාන මාර වැදගත්. ගොඩක් තමයි වලත්තන ගාන විතර හදාගන්න. ආය අමතක වෙන්නම හදාගන්න. අවංකව කියන්නේ මේක මත දීච්චද ඔයගලන්ට? අත කරිනවා ඉතින් තේරුණා නේද? ඔව් සර් හරි. අපි තව බොහොම ශක්තිමත් ඉදිරියට යමු විදිහේ. බොහොම ශක්තිමත් ඉදිරියට යමු. මට ඒ අතරේ පුළුවන් ළමයි ලියපු පොත පොඩ්ඩක් පෙන්නන්න වීඩියෝ එක ඔන් කරලා පුළුවන් අය විතර වීඩියෝ එක ඔන් කරලා පෙන්නන්න බලන්න ලියපු පොත කොහොමද කියලා බලන්න නෝට් ලස්සන ලියලාද කියලා බලමු. very good. ගොඩක් තමයි ලස්සන ලියලා තිනවා. අදින් කරන්න ඕනේ. ඒක හොඳටම ලියලා තියෙනවා. very good. ඉතින් දරුවෝ ඉතින් මොකද විදිහට නෝට් එක පිළිවෙලට වල කියන්නේ ඒක තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. හරි. හරි. හරිද ළමයි? අපි යමු තව විදිහට. යමු අලුත්ම පිටුවකින්. හරිද ළමයි? කියනවා නේද ඔයගොල්ලෝ? ඔව් සර් හරි. අපි යන අලුත්ම පිටුවකට මොකක්ද අලුත් පිටුව කියන්නේ? මොකක්ද අපි කරන සර් අරක B කොටස ලකුණු කිව්වේ නේද? ඔව් ප්‍රශ්න පත්‍ර අංක 6. කියන්න ගණිත ප්‍රශ්න පත්‍ර පන්තිය ප්‍රශ්න පත්‍ර අංක 6. අසත් කියන්න ඕනේ. හරි. ඊට දවසේ අපි විභජන ගණිතයේ ප්‍රශ්න පත්‍ර පන්ති ජනවාරි මාසයේ දෙවන සතිය ප්‍රශ්න පත්‍ර අංක 6. හරිද දරුවෝ? හරි. හරි දවසේ පෙත් ක්ලාස් ඉවරෙත් කියන පෙපස් එක කීයක් කියනද? පෙපස් 6ක් විතර. 3ක් කිව්වේ 6යි 6යි. ඒක දරුවනේ අද දවසේ ලබා ගන්න අන්තිම තේමාව විමුක්තිය. ගණිත ප්‍රශ්න පත්‍ර පන්ති කියලා ලියනවා. ජනවාරි දෙවන සතිය කියලා ලියනවා. ප්‍රශ්න පත්‍ර අංක 6 කියලා ලියනවා. වම් පැත්තේ විමුක්ති තේමාව කියලා ලියනවා. ටිකක් කාලෙ වෙන් කරලා ඒ කොටස කියලා ලියනවා. හරිද නේද? ඔව්. හරි. අපි බොහොම ශක්තිමත් යමු දෙවිතේ. අදවසේ ප්‍රශ්න අංක 1. ප්‍රශ්න අංක 1. විමුක්ති තේමාවේ පළවෙනි තමයි ඝන වස්තුවේ පරිමාව සොයන්න. පැහැදිලිව අපිට පේනවා මේක මොකක්ද කියලාද? ඝනකාභයක්. පැහැදිලිව මේක අපිට කියනවා මොකක්ද කියලාද? ඝනකාභයක්. මේ ඝනකාභය දිහා බලපු ගමන් පේනවා අපිට. දිග ලැබිලා තියෙනවා 6ක්. පළල ලැබිලා තියෙනවා 5ක්. උස ලැබිලා තියෙනවා 3ක්. අපිට ඕනේ මෙයාගේ පරිමාව. පරිමාව සමානයි දිග වැඩි කිරීම පළල වැඩි කිරීම උස. දිගට දානවා 6ක්. පළලට 5ක් උසට 3ක්. 6 වරක් 5 30යි 30 වැඩි කිරීම 180. දසිත් එයාගේ පරිමාව ගණන් මේක 180 කට ආවද? මොකද මේ ආවද මේ උත්තරේ? ඔව් සර් මේ පුතේ අපි නෑ සර් ළමයි ඉතින් උදේ ගිය අපි ලකුණු දෙන්නේ නැහැ නේද? නෑ සර් නෑ සර්. මතක් වෙන්නේ නැති මට. හරි හැමෝම යන්නේ ඉස්සෙල්ලා පේපරේ ටිකට් තුනක් කීයද? තුනම 14ට ලකුණු දාලා ඉමු. තුනම 14ට අඩුම ලකුණු සහ වැඩි ලකුණු වල ලකුණු දෙකක් දාන්න බැරියෝ.
පිටුවම 14 අඩුම ලකුණු සහ වැඩි ලකුණු වල ලකුණු දෙකයි. පරාසය නිවන පිටේ ලකුණු දෙකයි. ඊපස්සේ ගුණපත්‍රය ඔයගොල්ලෝ අදිනවා. හරිද? ගුණපත්‍රය අදින තරම ඔයගොල්ලෝ දාන්න ලකුණු 4ක්. ලකුණු 4ක්. අවසාන ප්‍රශ්න දෙක ගානේ එතනත් ලකුණු තව දෙක හම්බ. මුල් ලකුණු සංඛ්‍යාව කීයද කියලා බලන්න දීවිතේ. දාන්න 10න් කීයද කියලා. ඊට කොහොමද දන්නව? මේ කොටස 10න් කීයද කියලා දාන්න ඕනේ. මේ පටන් ගන්න. B කොටස ලකුණු 12ක් එනවා. එදිනාද? නේද? අඩු ලකුණු සහ වැඩි ලකුණු දෙකයි. පරාසයට දෙකයි. ඒක 4යි. ආවුනේ පිළිතුර දෙයක් වෙන නේද? අවසාන දෙකට දාන්න බැටි එකේ. අවසාන දෙකට දාන්න ඕනේ කීයද කියන්න. අවසාන දෙකට දාන්න ඕනේ කීයද? දෙක දෙක කොටස කීයද දාන්න? 10 B කොටස 10 කීයද දාන්න? ඒක 100 කීයද කියලා දාන්න. ඒක 20 කීයද කියලා දාලා ඊට පස්සේ වැඩි කරන්න 5. 20 ආපු පංගුව 5න් වැඩි කරාම අපිට ගන්නවා 100 කීයද? ඒ කොටස අපි 10 7යි කියන්නේ. B කොටස අපි 10 9යි කියන්නේ. ඒක 20 16න් එනම් 100න් වත්. අන්න ඒ වගේ තමයි. ඒක ගන්න ක්‍රමය. හොඳටම තේරුණාද? තේරුණාද? තේරුණා සර්. හරි. මේක ලකුණු ඕගලන්ට දැන් ඉදිරියේදී අපේ ඩිජිටල් පරිදි වාර්තාව දාන්න පුළුවන් දෙයක්. හරියට නැවත සුපුරුදු පරිදි උත්තරට යමු. ගණ සෙන්ටිමීටර 90ක් වෙන්නේ. අපි ඔව්. දැන් අපි අද දවසේ අවසාන පේපර් එකට යන්නේ. නෑ සර් උත්තරේ සර් මේ ගණ සෙන්ටිමීටර 90යි දෙන්නේ. හරි. එතකොට යාගේ පරිමාව අපිට ලැබෙනවා කොච්චරද? 6 වරක් පස් 30යි. ඒව තුනක් කීයද? 90. ඔව්. එතෙන් දෙන්නේ කීයද? හරියටම ධන සෙන්ටිමීටර 90. හරියට මෙතන ද්‍රව කීයද? ධන සෙන්ටිමීටර 90. ඔව්. 6 වරක් පස් 30යි. ඒව තුනක් 90. ධන සෙන්ටිමීටර 90ක් කියලා අපි ගන්න ඕනේ. ඊට අපි ගන්න ධන සෙන්ටිමීටර 90ක් කියලා ගන්න ඕනේ. එමොට පැලින් කරුණේ. ඔව් ප්‍රශ්නාංක දෙකට අපි යමු. අද දවසේ ප්‍රශ්නාංක දෙකට. අවසාන පේපර් එකේ ප්‍රශ්නාංක දෙක. මාතෘ රූපයේ පරිමිතිය ශ්‍රේණිය. ඒ බලන්න සමථ ප්‍රශ්නයකට ගාන අමුණලා තියෙනවා ත්‍රිකෝණය. ඉතින් පරිමිතිය ගත්තොත් එක පාදයක දිග සෙන්ටිමීටර 4යි. අන්නේ 4 සෙන්ටිමීටර 4 වගේ පාද තියෙනවා 5. 1 2 ඩොට් කියලා පෙන්නන හයිලයිට් එකේ 1 2 3 4 5. පරිමිතිය මැදේ කියලා ගන්න නැහැ. පරිමිතිය මැදේ කියලා ගන්න බෑ. ඒක 4 වරක් 5 කියන්නේ 20යි. ඒ පරිමිතිය සෙන්ටිමීටර 20යි. යනවා අපි ප්‍රශ්නාංක 3ට. ප්‍රශ්නාංක 3ට. දිග සෙන්ටිමීටර 12ක් පළල 15ක් තුර කාඩ්බෝඩ් කැබලයක දිග තුනයි සහ පළල දෙකයි වන ත්‍රිකෝණ ස්ටෙබිලිටි කියන ගැටියයි. අපිට පුළුවන් කැබලි දාන ලස්සන කඩේට දාගන්න පුළුවන්. මේ වගේ පොඩ්ඩක් කරුසුනා කමින්. අද මෙයාගේ දිග පැත්තට තියෙනවා කීයද? දිග පැත්තට තියෙනවා 15. 15 පැත්ත අපි ගමනවා පුතේ. තුනේ කෑලි 5කට. 3යි 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 3. මේ කෑලි 5කට කපමු. හරිද? බලන්න ඉන්න. ඊට පස්සේ 12 පැත්ත කපනවා අපි දෙකේ කෑලි 6කට. 1 2 2 ඔක්කොම කෑලි කීයද? මේක තියෙනවා කෑලි 6ක්. මේක තියෙනවා කෑලි 5ක්. මේ කෑලි 5යි. දෙකේ කෑලි 6යි. කපන්න පුළුවන් මුළු කැබලි ගන්න බලන්න පුළුවන් 6 වරක් 5 කියයි. කපන්න පුළුවන් මුළු කැබලි ගන්න කීයද කියයි. එතකොටම තේරෙනවා. 15 පැත්ත කපනවා 3 ඒවා 5කට. 12 පැත්ත කපනවා 2 ඒවා 6කට. 3 වරක් දෙපැත්තට තියෙන කැලි 5ක් මේ පැත්තට කැලි 6ක්. ඔක්කොම කැලි කියපුවා 9 වරක් 5 කියයි. තේරුණාද? ඔව් සර්. ඔව්. සර් ඔව් ප්‍රශ්නාංක 3 තමයි අපි සාකච්ඡාවට භාජනය කළේ. ප්‍රශ්නාංක 4. ගමන් කරන ප්‍රශ්නාංක 4. නිකාන පොඩ්ඩක් ආපහු දාන්නකෝ. හරි තුන්වෙනි ගාන ස්ක්‍රීන්ෂොට් එක ගහගන්න අවශ්‍ය නම් තුන්වෙනි ගාන
සර් ඒ ගානේ දිගට තියෙන්නේ 12 සෙන්ටිමීටර්නේ. එතකොට අපි ඔව්. කෑලි කපන්න ඕනේ 3 සෙන්ටිමීටර ඒවා 4ක් නෙමේද? අපි කලේ දැන් 15 කියන සංඛ්‍යාවනේ බලන්න. ඒක 15 පැත්ත අපිට බෑනේ පිටේ දෙකෙන් බෙදන්න. ඒ නිසා අපි 15 පැත්ත තුනෙන් බෙදලා ඒ 12 පැත්ත තමයි දෙකෙන් බෙදන්නේ. තේරුම් ගන්න. ඉතින් තේරුණාද? තේරුණා සර්. හරි. තව ඉදිරියට ගමන් කරමු ඉතින්. ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4 අපි කියනවා ලොරි එක ටොන් ලොරි එක ටොන් දෙකයි කිලෝග්‍රෑම් 200ක් කිලෝග්‍රෑම් 200ක භාණ්ඩයක් හා ටොන් 1යි කිලෝග්‍රෑම් 950ක වර්ති භාණ්ඩයක් පටවාගෙන යයි මුළු ස්කන්ධය ශ්‍රේණි තුන කරන්නයි තියෙන්නේ. right අපි දන්න ටොන් සහ කිලෝග්‍රෑම් අතර ස්කන්ධයක් ගන්න පුළුවන් 0යි 5යි මේ දෙක එක්කෙන් එකක් දානවා මේක තාම 4ක් තියෙනවා. උන්වතරයි කිලෝග්‍රෑම් 150. කිලෝග්‍රෑම් 150. ලීසි ගාන යට ගතාවගේ ප්‍රශ්නාංක 4. ප්‍රශ්නාංක 4. අවසානයේදී අපි යමු ප්‍රශ්නාංක 5. ලස්සන රූපයක් තියෙනවා ඔයගලන්ට. සංකේත රාශියක් තියෙනවා පාදයේ විදියට ඉස්සරහට 15ක් විතර. අය ඇතුළේ තියෙනවා පාදයේ විදියට ඉස්සරහට 5ක් විතර. එතකොට අඳුරුපල කොටසේ වර්ගඵලය වන්නේ. ඒක ලේසි. අඳුරුපල කොටසේ වර්ගඵලය වන්නේ ලේසි ක්‍රමය තමයි විශාල එක්කෙනාගේ වර්ගඵලය 15 වරක් 15. මේකෙන් අපි අඩු කරනවා මැද එක්කෙනා 5 වරක් 5. ලේසි ක්‍රමයක් කොන්න බලන්න. විශාල එක්කෙනාගේ වර්ගඵලය 15 වරක් 15. 15 වරක් 15 කියේ 225. 15 වරක් 15 කියලා අයපත් කියන්නේ 225යි. ඒකෙන් අඩු කරනවා 25. එහෙනම් අඳුරුපල කොටසේ වර්ගඵලය කියේ 225 කියන්නේ वर्ग सेंटीमीटर देसी අඳුරුකල කොටසේ වර්ගඵලය वर्ग सेंटीमीटर देसी හොඳටම තේරුණාද? ඔව් සර්. ඔව් සර්. ඔව් සර් තේරුණා. දැන් මේකේ අපි ගමන් කරමු. ප්‍රශ්න සර් පොඩ්ඩක් කලින් ප්‍රශ්නට අපව දැන් අද ගමු B කොටසට. අර මේක ලියා ගන්න අවශ්‍ය නැතව ස්ක්‍රීන් එකේ තියෙනවා. හරි සර් දාගත්තා. දවසේ තුන්වෙනි පේපර් එකේ B කොටස. තුන්වෙනි පේපර් එකේ B කොටස තුල අපි ගන්නවා දිග පළල දිග මීටර 15යි පළලට විකෝණාෂ්ටක වෙනවා සම්පූර්ණයෙන්ම ආවරණය වෙන පරිදි. පැත්තකින් සෙන්ටිමීටර 10ක් සම්පූර්ණ මීටර අතුරා ඉදම වටා අලංකාර රිදි පටල සරිකල ඉතු ඇත. මේ සභාව අවශ්‍ය අවම විගම් ගඩොල් ප්‍රමාණය හා ලෝහ පට්ටියේ දිග ප්‍රමාණය ශය. ඉද ප්‍රශ්නයක් මේක. කියනවා අපි ගාව විකෝණාශ්‍රය. මේ විකෝණාශ්‍රය දිග පැහැදිලිව ගන්න කියනවා मीटर 15 පළල මීටර 8යි. ඉදමක් සම්පූර්ණයෙන් ආවරණය වන පරිදි පැත්තකින් 10ක් වූ සංකේතයක දිගංගලවලට අතුරු. ඒක සම්පූර්ණයෙන්ම ආවරණය වෙනවා. මේ කියන්නේ මේ කොටු කොටු පොඩි පොඩි සංකේත ප්‍රශ්න කොටු තමයි අල්ලන්නේ. ඉදිරිපටියක් සවිකලිත ඇත. ඒ නිසා අවශ්‍ය දිගංගලවල ප්‍රමාණය. ඉස්සෙල්ලා මේක බලමු අවශ්‍ය දිගංගලවල ගන්න. ඔය ළමයි දන්නවා මීටර 15ක් කියලා කියන්නේ කොච්චරද? मीटर 15ක් කියලා කියන්නේ මෙතන බලන්න සෙන්ටිමීටර 1500. 15 වැඩි කිරීම 100නේ 1500. එතකොට පළල පැත්තට මීටර 8යි 8 වැඩි කිරීම 100 සෙන්ටිමීටර 800යි. එතකොට මේක අල්ලන්නේ සෙන්ටිමීටර 10ක් විතර ගන්නවලුනේ. මේ කියන්නේ දිග පැත්ත මේ කියන්නේ පළල පැත්ත. ඒක දිග පැත්තට අවශ්‍යයි 1500 බෙදනවා 10 ඉන්ටිග්‍රේටඩ් සෙන්ටිමීටර 10ක් නිසා 1500 අපි 10න් බෙදුවාම දිග පැත්තට ඕනේ කැට 150 පළල පැත්තට ඕනේ කැට
800 බෙදනවා සෙන්ටිමීටර 10. ඒක පළල පැත්තට ඕනේ කැට 10 බෙදුවම 80. කැට 80. එතන තේරෙනවා කියන්නේ ඒක දිග පැත්තේ තියෙනවා 15 ඒවා 100ක්. 1500. ඒක 8 ගානේ 100ක් 800 සෙන්ටිමීටර. ඒක සෙන්ටිමීටර 10 ඒවා සෙන්ටිමීටර 10 කැලි අල්ලන නිසා 1510 විතර කැට 150යි වුණා. පළල පැත්තට ඕනේ කීයද කැට? 80ක්. එහෙනම් අපිට මුළු ගාන හොයන්න මොකද ගන්න? මුළු කැට ගාන බලන්න 150 අපි වැඩි කරනවා 80. ඒක අපි හම්බුනා අවශ්‍ය කරන මුළු කැට ගාන. ඒ දිග පැත්තට කැට 150යි පළල පැත්තට කැට 80. ඔක්කොම කැට ගාන ලීස් කරනවා මේ බිඳුව මෙතෙන් දානවා මේ බිඳුව මෙතෙන්ට දාලා 15 වැඩි කරනවා අපි. අතවරක් 40 බිඳුව දානවා 4ක් කිව්වේ. අතවරක් 8යි 4යි දිනවා. සම්පූර්ණ කරලා දැක්කද? මොකද තේරෙනවද ඒක? අවශ්‍ය කරන මුළු කැට ගාන කීයද ළමයි? ඔව් සර් තේරෙනවා. අවශ්‍ය කරන මුළු කැට ගාන කීයද? 12000යි. අය බලන්න කියන අවශ්‍ය කරන මුළු කැට ගාන කීයද? 12000යි. මේක වටේ අල්ලනවා පොඩි රිදී පාටියක්. ලෝහ පාටියක්. ඒ ලෝහ පාටිය දිගාන. ලෝහ පාටිය දිගාන බලන්න. යට රෝමිලක් අද්දිට ලෝහ පාටිය. දිග මීටර 15 නිසා 15 ඒවා දෙකයි 8 ඒවා දෙකයි මාදයක් කියවුවා. ලෝහ පාටිය විතරක් කියනවා 30යි 16යි 46. අවල් මේක වටේ සරසන්න අවශ්‍ය කරන ලෝහ පාටිය විතරක් කොච්චර දෙනවද? මේක වටේ රෝම ගාන කරන ලෝහ මීටර පාටිය 46. මීටර 46යි. පොතට තේරෙනවද? ඔව් සර්. ඔව් සර්. කියන්නේ සර් සෙන්ටිමීටර නෙමෙයි අරක මීටර. ඔය මීටර තමයි තියෙන්නේ. හරි සර්. හරි. තව ඉතින් ගමන් කරමු. සිම්පල් B. සිම්පල් B කියන කොටස කියනවා රූපේ දැක්වෙන්නේ ගණකාභ හැටි තියෙන සයිඩ් පෙට්ටිය. දියත් මිනුමන x ලෙස සම්කල මූලිකයේ වර්ගඵලය y ලෙස සම්කල මූලිකයේ වර්ගඵලයෙන් කිව්වේ. ඔක්කොම ඉස්සෙල්ලා ගණකාභය ඇඳගන්න. සර් උඩ එක ටිකක් දාන්න පුළුවන්ද? හරි. ඉස්සෙල්ලා ගණකාභය ඇඳගන්න. එක සෙන්ටිමීටර 30යි. පළල 10යි. උස 10යි. ඉස්සෙල්ලා ඉන්න මූලික ගත්තොත් මේ ඉස්සෙල්ලා ඉන්න මූලික බලන්න පුළුවන් 30 වැඩි කිරීම උස 10යි. 30 වැඩි කිරීම 10යි 300. මේ වයිලට් එකේ ඉන්න මූලික ගත්තොත් එයා 10 වැඩි කිරීම 10 100යි. බලන්න අපෙන් ගන්න x මූලට y මූලට මෙන් විතරක් තුන් ගුණයක්. අය බලන්න x මූලට y මූලට මෙන් විතරක් දානවා. x මූලට y මූලට මෙන් විතරක් තුන් ගුණයක්. තුන් ගුණයක්. ඔව්. x මූලට y මූලට මෙන් තුන් ගුණයක්. කොහොම කපටි ක්‍රමයක් පාවිච්චි කළා. x මූලයේ වර්ගඵලයේ රූපය ඇතුළේ මැදේ. 10 වරක් 10 100යි වර්ග සෙන්ටිමීටර 100. ඒක වර්ග සෙන්ටිමීටර 100. සර් ඔව් කියන්නේ සර් උසයි පළලටයි 10යි මීටර්නේ දාලා තියෙන්නේ. හදාගන්න සෙන්ටිමීටර. හදාගන්න සෙන්ටිමීටර. සර් ආපහු ඒක කියලා දෙන්න පුළුවන්ද? ආපතේ. යාගේ කියනවා මේකට සෙන්ටිමීටර 30ක්. මේකට සෙන්ටිමීටර හදාගන්න මේකට සෙන්ටිමීටර. එතකොට මෙයා 30 ඉන්නවා. උස බවට පත් වෙන්නේ 10යි. 30 වැඩි කිරීම 10 කීයද? 300යි. මේකත් උස කිය 10යි මේකත් 10යි. 10 වරක් 10 කියන්නේ 100. 100 කියන්නේ කිනා 300 වගේ විතර. ரெண்டு காப்பி 300 කියන්නේ 100 වගේ තුනේ. x මෝනත y මෝනත වෙන තුනේ. දැන් තේරෙනවද? ඔව් සර් තේරුණා. ඔව්. right. අවසාන එක C. සිම්පල් C කියන කොටස. ගණකාභයක දිග පළලහා උස පිළිවෙලින් 15යි 8යි 4ක්. ගණකාභයට ඇදෙන පතරම නියත මිනුම් නියමිතව ලබනවා. මේ ලස්සන පතරමක් අපිට පේනවා ඇති.
මේ පතර මේදී අපි පරිස්සම් වෙන්න ඕන දෙයක් තියෙනවා මෙතන තියෙනවා. බලන්න. මේ පතරම මෙන්න මේ දෙපැත්තට අපි සම්බන්ධ කරනවා. එතකොට එක වගේ කැලලක් වගේ පහළක් තියෙනවා. මෙන්න මේ වගේ. ඒක දිනුම් ගන්න යාදී පරිස්සම් දිනුම් ගන්න පුළුවන්ද? යාගේ දිග එන්නේ 15ක්. මෙන්න මෙතන සෙන්ටිමීටර් 15ක් තියෙනවා. හරි දිගාර මෙන්න මේ තියෙන උස. උස. එයා තමයි කෙලින් අතර හැදෙන්නේ. උස එන්න ඕනේ කීයද? 4යි. උස 4යි. මෙන්න තමයි පළල. පළල 8. දැන් තේරෙන්නේ. දිග 15යි කියනවත් ගන්නෑ. දිග 15යි උස බවට පත් වෙන්නේ මේ මෙයාගේ කෙලින් අතර හැදෙන්නේ. කවදද ගස්ස මෙන්න මේ පැත්ත තමයි කෙලින් ඉස්සන්නේ. මේ දෙක කෙලින් ඉස්සනවා මේක මේ මේක කියන වගේ හැදෙන්නේ. ඉන්න ගේනවා ඔයගලන්ට. අපිට මිනිස්සු සයිඩ් ගන්න බඩ තමයි දිග 15යි කියන්නකෝ. දිග 15යි පළල 8යි උස 4යි. ඉතල පේනවද? ඔව් සර් තේරෙනවා. ඔය විතර හොඳ අවබෝධයක් ඔය ළමයින්ට ලැබෙන්නේ නැති කියලා. අපි ලකුණු සටහන් කරගන්න සූදානම් වෙමු ජීවිතේ. ගන්න රතු පාට පෑන අතට. සර් පොඩ්ඩක් ආපහු ඒ ගාන තියන්න. ඔව් සර් දැන් ඔය ළමයි කවදාවත් කිව්වා ඇහුවා. මේ ගානේ උතර බලන්න දිග 15යි. පළල 8යි උස 4යි. ඉතින් ගණකාවයක් හදන්න පාවිච්චි කරන පතරම. අපි ලකුණු ස්ථාන කරගමු. පඩ රත්නයක් අපිට 90ක් ලබාගත් ලකුණු දෙකයි. ඉතින් මේ කොටසේ 90ක් ලබාගත් ලකුණු දෙකයි. 20ක් ලබාගත් ලකුණු දෙකයි. ඉතින් රෝමිලක්කම් තුනට ලකුණු දෙකයි. එතනත් ලකුණු දෙකයි. එතනත් 10න් කිසිම දාගන්න. ඊළඟ ඒ කොටසට 10න් කිසිම දාගන්න ඕනේ. ඊ කොටසට 10න් කිසිම දාගන්න ඕනේ. මුළු ලකුණු කිසිම දාගන්න 20. ඒක 5 වෙනි කළා. සර් බී කොටසේ ලකුණු අපිට කියන්න පුළුවන්ද? අපි හිතමු ඒ කොටසට 10න් 7යි. ඊ කොටසට 10න් 9යි නම් එතන 8යි මේ කොටසට 10න් 8යි යා 9. උත්තරයක් කියද 17ක් නේ. ඉස්සෙන් 17ක් කියන්නේ සිගේම අතුරුපා. මේ වගේ ලැබෙන මේ උදම් උත්තරේ වැඩි කළ ගන්න ඕනේ 5. දැන් 20 සර් 20යි මේ අන්තිම 6 වෙනි ප්‍රශ්න පත්‍රයේ B කොටසේ ලකුණු අපව කියන්න පුළුවන්ද? ලැබුදේ B කොටසේ ලකුණු අපව කියන්න පුළුවන්ද? ආපු. ඒක නෑ සර් ලකුණු වද ලකුණු ගාන සර්. මේක නේද? මොකක්ද සර්? මේක ලකුණු ගන්න ඕනේ. ඔව් සර් ගණන් තුනේ ABC කියලා තියෙන්නේ. හරි. පළවෙනි සූත්‍රය හම් වෙනවා ලකුණු 4ක්. රෝබට් ඊවට 2යි. ඊගාවට ආපහු 3යි. 4යි ඉතින් 7යි 8යි 9යි නේද? ආපහු කියනවා. බලන්න රෝමිලක් එකට ඉන්න නකලන්නේ 3යි. රෝමිලක්වත් දෙකට ඉන්න 3යි. අපෝ රෝමිලක්කම් දෙකට ඉන්නේ 2යි. රෝමිලක් එකට 3යි. රෝමිලක්කම් දෙකට 2යි. එතනයි 2යි 5යි. ආපහු මෙතනට 3යි. ආපහු මෙතන 2යි. දැන් 10 කියලා බලන්න. ඉවරද? එතන තමයි 10 කියලා. ඔව් සර්. හරි. ඊට පස්සේ අර වගේම බලන්න ඒ කොටස 10යි කියද ඒ කොටස 10යි කියද B කොටස 10යි කියද ඒක 20යි. මේ සිංහල ළමයි සර්. ඉස්සෙල්ලා කරන්න ඕනේ.
हमें प्रोग्राम දාන්න 10 මෙතන එනවා 10 9 10 එනවා අත එනවා 20 10 ඉනිවස්ටි ඉතින් දෙනවා තමයි දැන් දෙනවා හොඳට ඔව් සර් තේරෙනවා. දැන් විතර ඔයගොල්ලෝ පේපර් ක්ලාස් එක තුල වැඩ කරන විදිහ ගැන යම් අවබෝධයක් ඇතුව දැන් ගොඩක් ළමයි වැඩ කරන්නේ. වැදගත්ම දේ තමයි ඔබ මොන අවබෝධයකින් ජීවත් වෙන නිසා වැඩ කිව්වේ. මේ පේපර් තුනේ ලකුණු ගන්න ප්‍රෝග්‍රෑම් දුන්නේ. අද දවසේ පේපර්ස් පටන් ගත්තා. අය අද දවසේ පටන් ගත්තා හතරවෙනි පේපර් එක ඉස්සරහට තියෙනවා. ප්‍රශ්න පත්‍ර අංක ටික දාලා ලකුණු දාන්න. අංක 1 2 3 කියලා තියෙන්නේ 5 6 7 ගන්න. ඒක ප්‍රශ්න පත්‍ර අංක හතරට ඉස්සෙල්ලා තියෙන ටිකේ එනවා ප්‍රශ්න පත්‍ර අංක 1 කියන අදාළට ඒක තුන මාර්ග 4 5 6 කියන ප්‍රශ්න පත්‍ර අංක දාගන්න 4 5 6 4 5 ඒ ගත්ත ලකුණු අපි දාන්න ඕනේ කොහෙද නවයි කියන්නේ ඒ ගත්ත ලකුණු අපි කොහෙද දාන්න ඕනේ ඊටාගොඩට වෙබ්සයිට් එකට දාන්න ඕනේ එකට දාන්න ඊටාගොඩ එකේ වෙබ් එකේ ඔගේ ප්‍රගතිය කරලා. උද්දේශ දෙනවා පාඩේ මත හරි ඔව් සර්. නම්බර 10 අපි ලකුණු සටහන් කරන්න පාවිච්චි කරන මොකද කරන්නේ ලකුණු සටහන් කරන පාවිච්චි කරලා අපි ටියුට් එක ලියා ගන්න පාවිච්චි කරන්නේ මොකද කරන්නේ ලියන පොත රයිට් අපි පේපර් ක්ලාස් පොත අපි පාවිච්චි කරනවා ඊට අමතරව අපි ලකුණු සටහන් කරගෙන ඉඳලා පාඩම හොඳටම තේරුණාද හොඳටම තේරුණා සර්. එහෙනම් ඔය විදිහට අපි පේපර් ක්ලාස් එක හැමදාම කරන්නේ කවුද අද වගේ නෙවෙයි හැමදාම අපි කරන්නේ සම්පූර්ණ පේපර් ක්ලාස් එකේ කවුද ළමයි සඳුදා කීයද පෞරාත්‍රි 9ට අපි හැමදාම කරනවා. අද ඔයගොල්ලන්ට විශේෂ ආවරණ පන්තියක් දෙන්න සඳහා පන්ති කරන්නේ නැති නිසා. එහෙනම් මේ දිගටම උද්‍යෝගයෙන් ශක්තිමත් කරගන්න. හරි එහෙනම් අද අවසන් කරමු අපි. ඔයාලා හැමෝටම අයිබෝන් දීපුතේ. අයිබෝන් අයිබෝන් සර් thank you sir. සර් I want to thank you, sir. thank you sir. ආයි